යේසුස් වහන්සේගේ උතුම් නාමයෙන් ඔබ සියලු දෙනාටම මම සුබ උදෑසනක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. අද දින මම තුන්වෙනි කොටස කතා කරනවා. ගිය සතියේ ඉතුරු කොටස අපි කතා කරන ඉන්නේ මාතෘකාවේ විල්ලා නැති දේ ඇති දෙයෙන් සඳහන් කරනා දෙවියන් වහන්සේ ගැන. නැති දේ ඇති දෙයෙන් සඳහන් කිරීම ගැන මම කතා කරන්න ආවේ. ඇත්තටම අපි ගිය සතියේ අන්තිමට බැලුවේ ලාසර්ගේ සිද්ධිය ලාසර් කොහමද මලමින් නැගිට බව යේසුස් වහන්සේගේ ජීවිතය ගත්තා නම් යේසුස් වහන්සේ විල්ලා මිනිස්සු ප්‍රශ්න පිටින් ආපු වෙලාවදී කවදාවත් ඒ ප්‍රශ්නේ ගැන කතා කළේ නැහැ. යේසුස් වහන්සේ කතා කළේ අවසාන පිළිතුරු පමණයි. අවසාන පිළිතුරු පමණයි. ඉතින් ඇත්තටම අවසාන පිළිතුරු ගැන කතා කිරීම තමයි නැති දේ ඇති දෙයෙන් සඳහන් වෙන කාරණාව. ඇත්තටම කියනවා නම් යේසුස් වහන්සේ මොන දේවල්ට කතා කළාද ඒ සියලු දේම යේසුස් වහන්සේගේ හඬට කීකරු වුණා. උදාහරණයක් ගත්තා නම් යේසුස් වහන්සේ අත්තික ගාදය බලලා කතා කළා. ඒ අත්තික ගා කීකරු වුණා. සුළඟ දිහා බලලා කතා කළා. සුළඟ කීකරු වුණා. මූද දිහා බලලා කතා කළා. මූද කීකරු වුණා. ඒ වගේම මැරිච්ච මනුෂ්‍යයාට කතා කළා. ඒ මැරිච්ච මනුෂ්‍ය පවා කීකරු වුණා. මේ කාරණාව බලනකොට ඒ දේවල් වලට ඇත්තටම නැති දේ ඇති දෙයෙන් යේසුස් වහන්සේ කතා කරපු වෙලාවදී උන්වහන්සේ කතා කළේ අවසාන ප්‍රතිඵල පමණයි. ඒ අවසාන ප්‍රතිඵල පමණ කතා කරපු නිසා යේසුස් වහන්සේගේ ජීවිතයේ සේවය කාලයේදී අවසාන ප්‍රතිඵල උන්වහන්සේ දකින්න පුළුවන්කම ඇති වුණා. ඇත්තටම කියනවා නම් සෑම අවස්ථාවකදීම යේසුස් වහන්සේ කතා කළේ අවසාන ප්‍රතිඵල ගැන. දැන් ඇත්තටම අපි දෙවියන් වහන්සේගේ දරුවෝ එපිස පොතේ 5 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ කියලා තිබුණා දෙවියන් වහන්සේව අනුගමනය කරන දරුවෝ වෙන්න කියලා. ඒ දෙවියන් වහන්සේගේ දරුවෝ නිසා උන්වහන්සේගේ ක්‍රමය අපි පාවිච්චි කරන්න ඕනේ. තවත් ආකාරයකින් කියනවා නම් අපගේ ජීවිතයේ මේ අලුත් මාර්ගය කියන්නේ නැති දේ ඇති දෙයෙන් සඳහන් කිරීම මාර්ගය අපගේ ජීවිතයේ සාදාගත යුතුයි. මන්ද දෙවියන් වහන්සේ කැමති අපි සියලු දෙනාම සාර්ථකව මේ පොළවේ ජීවත් වෙන්න ඕනේ. ඇත්තටම කියනවා නම් මතේ සුවාර්තයේ 5 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදෙ මෙසේ කියනවා. මතේ 5:37 නුඹලාගේ වචනය එසේය කියාද නැත කියාද වේවා. මීට වැඩි යමක් ඇද්ද එය නපුරාගෙන් වේ කියලා එතන තිබුණා. මම නැවතර කියන්නම්. නුඹලාගේ වචනය හොඳට අහගන්න. නුඹලාගේ වචනය එසේය කියාද නැත කියාද වේවා. මීට වැඩි යමක් ඇද්ද එය නපුරාගෙන් වේ කියලා කියා තිබුණා. ඒ කියන්නේ මොනවාද? ඇත්තටම අද මිනිස්සුන්ව ගත්තා නම් දැන් මම කතා කරන්නේ නොඉදිරිකාරන්ට නෙමෙයි. මම කතා කරන්නේ ඉදිරිවන්තයන්ට. දෙවියන් වහන්සේගේ දරුවන්ට. ඒ දෙවියන් වහන්සේගේ දරුවන්ගේ ජීවිතය අපි ගත්තා නම් බොහෝ අවස්ථාවකදී මම සභා පාලකයෙක් හැටියට මේක ධෛර්යමත් කියන්න පුළුවන්. මන්ද බොහෝ මනුෂ්‍යත් එක්ක බොහෝ සහෝදර සහෝදරියත් එක්ක බොහෝ එදිරිමත් එක්ක මම ඒ කියන්නේ සම්බන්ධතාවය තියාගෙන ඉන්න නිසා මට තේරුම් ගන්න පුළුවන්. දැන් බොහෝ අවස්ථාවකදී දෙවියන් වහන්සේගේ දරුවෝ එකක් හදවතේ තියාගෙන වෙන දෙයක් පිටතින් කතා කරනවා. සමහර විට ඇදලිවන්තයෝ කතා කරනකොට මම ඇත්තද කියන්නේ නැත්නම් ඇත්ත විදිහේ රංගපානවාද? ඇත්තද කියන්නේ නැත්නම් බොරුව කියනවාද? මේ වගේ සිතිවිල්ල අපිට ඇති වෙනවා. ඒක හේතුව වෙලා ඒක සාමාන්‍ය ඒක පුරුද්දක් වෙලා ගැලෙම නොලෝපායක ජීවිතේ ඒක තියෙනවා. දෙවියන් වහන්සේ නාඳුනාගේ ජීවිතය අපිට දකින්න පුළුවන් වෙනවා. ඉතින් ඒකට හුරු වුණු අපගේ ඇදහිලිවන්තයෝ පවා
ඒගොල්ලන් ගැලෙන්නට එන්න කලින් ඒ වගේ ජීවිතයක් තිබලා ඇති. හිතේ එක තියාගෙන පිටත එක කතා කරන විදිය. ඉතින් දෙවියන් වහන්සේලා ආවන් පස්සේනෝ ඒ විදිහට ඒගොල්ලන් දිගටම ක්‍රියා කරනවා. ඉතින් යේසුස් වහන්සේ කියනවා මෙතන මොනවද? එසේ කියාද නැත කියාද කියන්න ඕනේ. ඇත්තනම් ඒක එහෙම තමයි කියලා කියන්නේ. නැත්නම් නෑ කියලා කියන්නේ. ඒකට වඩා යම් කිසි දෙයක් වෙනස එනවා නම් ඒක එන්නේ නපුරාගේ, ඒක එන්නේ සතුරාගේ, ඒක එන්නේ යක්ෂයාගේ. මේ ජීවිතයටම අපගේ ජීවිතේට අපගේ ඇදහිල්ලට බාධාවක්. ඒකයි යේසුස් කියන්නේ. ඇත්තටම මම හදවත එක තියාගෙන මුකෙන් වෙන දෙයක් කතා කරනවා නම් ඒ වගේම තමයි ඉතින් මම මාව රවටා ගන්නවා එතන පළමුවෙන්ම. අනිත් එක අනිත් ඒවා රවටනවා. ඉතින් ඒ වෙන රවටෙල්ල ජීවිතය අප තුළ තිබෙනවා නම් ඇදහිල්ල කොහොමද ක්‍රියා කරන්නේ නැහැ. ඒ සියලු දෙම එන්නේ නපුරාගෙන්, යකාගෙන්, යක්ෂයාගෙන් එන්නේ. ඒ නිසා තමයි ඒ සංස කියන්නේ අපි දෙවියන් වහන්සේගේ දරුකම ලබා ඉන්නවා නම් දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට එසේ කියාද නැත්නම් නැත කියලාද අපි කතා කරන්න ඕනේ. ඒ කියන්නේ හදවතේ අපි මොන හිතනවාද ඒක තමයි මුකෙන් එන්න ඕනේ. ඒක පුරුදු වුණා නම් ඒ අලුත් ජීවිතේට අපි පුරුදු වුණා නම් අපගේ ඇදහිල්ල ජීවිතය පවා අපි වචනය අරගෙන පොරොන්දුව අරගෙන ඒක එසේ කියලා කියනවා නම් ඒක ඒම සිදු වෙනවා. ඒකයි රස right. ඇත්තටම තව කියනවා නම් අපි හදවතේ මොනව හිතනවාද ඒක තමයි කතා කරන්න ඕනේ. අපි කතා කරන දේවල් තමයි අපගේ හදවතේ තිබෙන්න ඕනේ. ඒකට වෙන දෙයක් එනවා නම් ඒක ඇත්තටම නපුරාගෙන්, යක්ෂයාගෙන්. යක්ෂයාගෙන් එනවා දේවල් සියලු දෙම අපිව විනාශයට තමයි ගෙනියන්නේ. ඉතින් ඒ රැවටිල්ලට අහුවෙන්න එපා. යක්ෂයට අහුවෙන්න එපා. ඔහුගේ ක්‍රියාව විලා සොරකම් කරන්නයි, මරන්නයි, විනාශ කරන්නයි. ඔහුගේ සද්දට එවුම්කම් දීලා ඔහු කියන විදිහට අපි ක්‍රියාත්මක වුණා නම් අපගේ ජීවිතයේ අවසානයේ විලා විනාශයයි. ඉතින් ඇති දෙයෙන් කතා කරන්නට අපි පුරුදු වෙන්න ඕනේ. හරි? ඒකත් එක්කම ඇතරම අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හිතේට අපගේ මුඛයෙන් පිටත් වෙන වචනය තුලින් අපගේ ඇදහිල්ල ඇත්තටම වර්ධනය කරගන්න ඕනේ. අපගේ මුඛයෙන් පිටත් වෙන වචනය තුලින් අපගේ ඇදහිල්ල වර්ධනය කරගන්න ඕනේ. ඒ කියන්නේ තවත් ආකාර කියනවා නම් අපගේ මුඛයෙන් පිටත් වෙන වචනය තුලින් අපගේ ඇදහිල්ල අපි නිදාස් කරන විදිහට තිබෙන්න ඕනේ. ඇදහිල්ල නිදාස් කරන එක ක්‍රමය තමයි අපගේ මුඛයෙන් වචන ප්‍රකාශ කිරීම. ඉතින් ඒක අපි පුරුදු වෙන්න ඕනේ. මේක ඇත්තටම මෙච්චර කාල පුරුදු වෙලා තිබුණේ නැත්නම් මේක අලුත් ජීවිතයක් හැටියට නැත්නම් අලුත් මාර්ගයක් හැටියට ඔබගේ ජීවිතයට ඒක කරගන්න. right? ඇත්තටම තවත් ආකාර කියනවා නම් අපි යේසුස් වහන්සේ පිළිගත්තන් පස්සේ දෙවියන් වහන්සේට කැමති අපගේ ජීවිතේ බොහෝ ආශිර්වාද වලින් පුරවන්නට. උන්වහන්සේ කැමති අපගේ ජීවිතේ සිදු වෙන්න ඕනේ නම් උන්වහන්සේගේ ආශිර්වාද සියලු දේම අපි ලබා ගන්නට පුළුවන්. ඉතින් උන්වහන්සේගේ ආශිර්වාදයෙන් ජීවත් වෙන්න ඕනේ නම් උන්වහන්සේගේ වචනය අනුව අපි ක්‍රියා කළ යුතුයි. හරි? ඉතින් බොහෝ අයට පුරුදු තියෙනවා බයිබලයේ කියවන පුරුද්ද. ඒක හොඳයි. ඒ සමහර අවස්ථාවේදී මේ බයිබලයේ තියෙන පොරොන්දුව අරගෙන ඒක කියවනවා. ඒ කියවන වෙලාවෙ පමණ පොඩ්ඩක් ඒගොල්ලෝ සතුටේ ප්‍රීතියෙන් හදවත පුරවගෙන මේක නම් ලස්සන හොඳ පොරොන්දුවක් කියලා කියවනවා. එදින අමතක කරනවා. ඒක නෙමෙයි නැති දෙ ඇති දෙමින් කෙනවන එක. ඇත්තටම අපි බයිබලයේ කියවලා පොරොන්දුවක් ලබා ගත්තා නම් ඒකත් විශේෂයෙන් අපි මූණ දෙන්නා වූ ප්‍රශ්නවලට විසඳුම දෙන විදිහට පොරොන්දුව තිබෙනවා නම් ඒ පොරොන්දුව අරගෙන අපගේ මුඛයෙන් ශබ්ද නගා ප්‍රකාශ කරන්න ඕනේ. ඒ ප්‍රකාශ කරනකොට තමයි නැති දේ ඇති දෙමින් සඳහන් ගන්න පුළුවන් කාරණාව. හරි? ඉතින් මේ ක්‍රමයට ඇත්තටම අපි කීකරු වෙන්න ඕනේ. මේක දෙවියන් වහන්සේගේ පිළිවෙල නම් ඒ පිළිවෙලට අපි කීකරු වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. දෙවියන් වහන්සේ කීකරු වෙන්නේ නැත්නම් ඇත්තටම කිසි දෙයක් දෙවියන් වහන්සේ ලබා ගන්න බෑ.
ඒක එක පැත්තක්. තව පැත්තක් තිබෙනවා මට අතර මේ කියන්න ඕන අවශ්‍යතාවය තියෙනවා. දැන් සමහර අවස්ථාවකදී අපගේ ඇදහිල්ලේ මට්ටමට වඩා අපි ක්‍රියා කරන්න බලනවා. ඒක ගැන අපි පොඩ්ඩක් ප්‍රිවියස් වෙන්න ඕනේ. උදාහරණයක් ගත්තා නම් දැන් කවුරු හරි ඔබගේ ඥාති නැත්නම් සභාවේ ඉන්න සහෝදරි කවුරු හරි සහෝදරයා කවුරු හරි අසනීපව ඉන්නවා නම් ලෙඩ වෙලා ඉන්නවා නම් සමහර විට සමහර අය මරණ අසන්නෙන් ඉන්නේ. වෛද්‍යවරු කියයි අපි නම් බලාපොරොත්තු අත්හැරියා. අපිට කිසි දෙයක් කරන්න බෑ. සමහර දවස් කිහිපෙදී මෙයා ජීවිතේ නොවන තව දවස් වාකයේ ජීවිතේ දවස් 10ක් ජීවිතේ එච්චරයි. ඉතින් ඇදහිලිවන්තයෝ ඒ විශේෂයෙන්ම දෙවියන් වහන්සේ විශ්වාස කරන සෙනග දැන් මම සභා පාලකයෙක් හැටියට මට දුරකථන වලින් බොහෝ දෙනෙක් කතා කරනවා මේ වගේ තත්ත්වෙදී. අනේ පාස්ටර් සමහර විට කියනවා මේ සහෝදරි රෙබේකා මේ උදාහරණ පාවිච්චි කරන මේ නම හරි සහෝදරි රෙබේකා අසනීප ඉන්නවා පාස්ටර්. නැත්නම් මගේ නැන්දම්මා අසනීප ඉන්නවා, මගේ මාමණ්ඩියන් අසනීප ඉන්නවා, මගේ සහෝදරයා ලෙඩව ඉන්නවා, වෛද්‍යවරුන් අත්හැරියා, ඒගොල්ලෝ මරණ අසන්නේ ඉන්නේ. කරුණාකර යාඥා කරන පාස්ටර් මම අපිත් යාඥා කරනවා දෙවියන් වහන්සේ කොහොම හරි එයාව බේරා ගන්න ඕනේ කියලා පණිවිඩ දෙනවා. ඒ පමණක් නෙමෙයි යාඥා කරන්නයි මම දැන්වා යාඥා කරන්න කියලා අපි කොහොම අපේ ඇදහිල්ල පාවිච්චි කරලා කොහොම හරි ඒ සහෝදරයාට සහෝදරියට නැත්නම් සහෝදරිය බේකාට නැත්නම් නෙන්දමඩ කවුරුව වේවා යාඥා කරමු දෙවියන් වහන්සේ යව සොයද කරන්න ඕනේ කියලා. ඉතින් අපි ඇත්තටම විශ්වාසවන්ත අපි දෙවියන් වහන්සේ විශ්වාස කරනවා දෙවියන් වහන්සේට කරන්න බැරි දෙයක් නැහැ. ඒක විශ්වාස කරලා පොරොන්දු මත අපි යාඥා කරනවා. සමහර විට අපි යාඥා කළා ඒ පුද්ගලයා කවුරුව වේවා එයා මැරෙනවා. දවස් දෙකකින් තුනකින් ආපසු පණිවිඩ එනවා. අනේ පාස්ටර් අර ආන්ටි මැරුණා නැත්නම් සහෝදරි රෙබේකා මැරුණා නැත්නම් මගේ නැන්දම මැරුණා එමේ කියලා කියනවා. ඊළඟ ප්‍රශ්න ආන්නේ මගෙන් ප්‍රශ්න මම දන්නවා. ඒ පාස්ටර් දැන් අපි ඉතා පවුලේ ඔක්කොම එකතු වෙලා ඉතා උනන්දුවෙන් ඇදහිල්ලෙන් අපි යාඥා කළා. යාඥා කරන්නම එකතු වෙලා යාඥා කළා. සභා පාලකතුමා ඔබත් යාඥා කළා. අපේ යාඥා හැමෝම යාඥා කළාට එයා සෝනේ නැහැ. එයා මරණ පාස්ටර් ඒ කියලා අහනවා. මට කියන්න කැමති මෙතන ඒකට කාරණාවක්. අපි දැනගන්න ඕනේ අපගේ ඇදහිල්ලට සීමාවක් තිබෙනවා. අපි මෙව්කාරයෝ නෙමෙයි. අපි උන්වහන්සේගේ මැවිල්ල. උන්වහන්සේගේ මැවිල්ලට සීමාවක් තිබෙනවා. තව දෙයක් තමයි හැමදේම අපගේ ඇදහිල්ල අනුව ලෝකේ තියෙන හැමදේම අපගේ පාලනයට තියාගන්න බෑ. අපගේ පාලනයේ පිටත ක්‍රියා කරන දේවල් තිබෙනවා. ඒක එක පැත්තක්. සමහර විට දැන් මං කිව්වේ සහෝදරි රෙබේකා කියලා. සහෝදරි රෙබේකා එවිලා එයා ලෙඩ වෙලා හිටපු වෙලාවදී ඒ වේදනාව දරා ගන්න බැරි නිසා දුකෙන් හිටපු නිසා සමහර විට සහෝදරියම යාත්‍රා කළේ දෙවියන් වහන්සේට අනේ ස්වාමීනි මේ පොළවේ මම ජීවත් වෙන කාලේ ඇති මම ඔබ වහන්සේ ළඟට එන්න මම සූදානම් ස්වාමීනි මාව ගන්නට කියලා යාත්‍රා කරලා ඇති. ඉතින් අපි කොච්චර යාත්‍රා කළාට ඒ අවශ්‍යතාව තියෙන පුද්ගලයා සුවය බලාපොරොත්තු වෙන පුද්ගලයා ඇවිල්ලා තමා විශ්වාස කරනවා නම් දෙවියන් වහන්සේලා මං යන්න ඕනේ මේ පොළොව මට එපා වුණා මට ඇති කියලා හිතනවා නම් අපි බලෙන් අපගේ ඇතිකිල්ලෙන් බලෙන් ඒ වෙන අයව තියාගන්න බෑ. ඒකත් දැනගන්න ඕනේ. දෙවියන් වහන්සේ කෙනෙකුගේ ඒ කියන්නේ කැමැත්තට විරුද්ධව ක්‍රියා කරන්නේ නැහැ. ඒ නිසා ඒම සිද්ධියක් සිදු වුණතරේ ඒ ඔබ හරි මම හරි ඒක කාරණා කරගෙන ඒ කියන්නේ වරදටපත් වෙලා සිටින එක හොඳ නැහැ. ඒක එක පැත්තක්.
තාපෙත්තක් එවැනි සිද්ධියක් වුණාන් පස්සේ සමහර අය එහෙම ලෙඩ වෙන්න අයට යාත්නා කරන එක නතර කරගන්නවා. මම අර එන්ටිටි යාත්නා කළා, මම අර සහෝදරය යාත්නා කළා, ඒකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. මම හිතන යාත්නා කළා වැඩක් වෙයි කියලා අත්හැරලා ඉපා. හරි? ඒක විශේෂ දෙවියන්ගේ දරුවෝ දැනගන්න ඕන කාරණාවක්. අපගේ ඇදහිල්ලට සීමාවක් තිබෙනවා. right? ඒක එක පැත්තක්. තව දෙයක් ඇවිල්ලා අර මෙරිච් එක්කෙනා දෙවියන්ස් ළඟට යන්න ඕනි කියලා තමා තීරණය කරලා මරනවා නම් ඒක කොහොමද අපට ගලා ගන්න බෑ. ඒක එක පැත්තක්. තවත් පැත්තක් තමයි ඒ කියන්නේ දෙවියන් වහන්සේ ඔබට මම දීලා තිබෙන කැඳවීම ගැන කවදාකවත් අපි අත්හරින්න හොඳ නැහැ. මට මතකයි මේ සිද්ධිය මම ආරංචි වෙලා තිබෙනවා. ඕරල් රොබර්ට් කියලා ප්‍රසිද්ධ දේශකයෙක් සෝමේ උදෙස්සා බලවත් ලෙස දෙවියන්ට පාවිච්චි කරපු කෙනෙක්. එයා ඇවිල්ලා එයාගේ රෙස්ටුරන්ට් දාස් කරන මිනිස්සු රැස් වෙනවා. එයා විශේෂයෙන්ම සුවේ වෙන තමයි ඒ සුබාරාචි රෙස්ටුරන්ට් තියන්නේ. දාස් කරන මිනිස්සු ලැබෙනවා. එක දවසක් රෙස්ටුරන්ට් එකදී ලෙඩ වුණ එක්කෙනෙක් ගෙනාපු වෙලාවදී මේ අත්තිලා යාත්නා කරපු ගමම මැරුණා. අපි නම් ඇත්තටම කලබල වෙලා අයියෝ මැරුණානේ කියලා මොන කළේද මන් දන්නේ නැහැ. නමුත් රොබර්ට් මොන කළා කියන්නේ එයා කිව්වලු මේ ශරීරය දෙහි අරගෙන පැත්තක තියන්න. ඊළඟ කෙනා ඉන්න යාත්නා කරන්න කිව්වලු. එයා කියනවා මේ එක්කෙනෙකුට යාත්නා කරන්න යා මැරුණා කියලා මගේ කැඳවීම මම නතර කරන්නේ නැහැ. මගේ සේවය මම නතර කරන්නේ නැහැ. ඒක තමයි වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි යම් කිසි දෙයක් නැත්නම් බැරදි සිදු වුණා කියලා හරි නැත්නම් අපි යාත්නා කරපු විදිහට සිදු වුණේ නැහැ කියලා හරි අපගේ සේවය අතරනක ඒක මොඩකමක් ඇත්තටම. ඒ නිසා මම ධෛර්යවත් කරන්න කැමතියි. ඒ කියන්නේ අපේට දෙවියන්සේ කියලා තියෙනවා අපගේ ඇදහිල්ල පාවිච්චි කරලා යාත්නා කරන්න කියලා. ඒක එච්චර අපගේ වගකීම. ඒකට ඉහළින් දේවල් සිදු වෙනවා නම් ඒක අපගේ පාලනය යටතට නොවේ. අපගේ සීමාව දැනගෙන අපි ක්‍රියා කරන්න ඕනේ. ඒක එක පැත්තක්. හරි? ඉතින් බලන්න මේක ඇදහිල්ලවන්ත සියලු දෙනාම දැනගන්න ඕනේ. හැමදේම අපි යාත්නා කරලා පාලනයට ගෙන්න බෑ. අපගේ යටතට ගෙන්න බෑ. අපි හිතන විදිහට කරගන්න බෑ. හරි? ඒකත් එක්කම මම කිව්වේ ඒ නිසා අපි වර්ධකපත් වෙලා කොනකට වෙලා ඉන්න අවශ්‍යත් නැහැ. අපි සුපුරුදු පරිදි අපගේ සේවය කරන යන්න ඕනේ. ඒක දෙවියන් වහන්සේගේ වැඩ. ඒ නිසා දෙවියන් වහන්සේ සොය දුන්නේ නැත්නම් ඒක අර මැරිජ් පුද්ගලයාට දෙවියන් අතර තිබෙන කාරණාවක්. හරි? ඒකත් එක්කම අපට දෙවියන් වහන්සේ දීලා තියෙන අණවිල්ලා ඇතරම අපිට දීලා තිබෙන ඇදහිල්ල අපි නිදහස් කරන්න ඕනේ. දැන් මම කතා කරන්නේ නැති දේ ඇති දෙමින් සමාන කිරීම. නැති දේ ඇති දෙමින් සමාන කිරීම. ඉතින් වර්ග තුනක් තිබෙනවා. නැති දේ ඇති දෙමින් සමාන කිරීමේ වර්ග තුනක්. පළවෙනි වර්ග තමයි අපගේ යාත්නාව තුළින් නැති දේ ඇති දෙමින් සමාන ගන්න පුළුවන්. ඒ කියන්නේ අතදම අපි යාත්නා දැන් උදාහරණ ගමු. අපි ලෙඩ වෙලා ඉන්නවා නම් ඒ අපට අවශ්‍ය මොනවද? සුවය. ඉතින් සමහර අය ලෙඩ වෙලා ඉන්න අය යාත්නා කරන ගියාම ඒගොල්ලෝ ඇතිදේ ගැන යාත්නාවෙන් දෙනවට කනර කරනවා. අනේ ස්වාමිනී මම ලෙඩ වෙලා ඉන්න එක පේනව නේද? මම කොච්චර වේදනාව විඳිනවද? මම කොච්චර අමාරුවෙන් ඉන්නවද? මම කොච්චර දුක් විඳිනවද? අනේ බලන්න ස්වාමිනී මගේ කඳුළු බලන්න ස්වාමිනී කියලා තමන්ගේ තත්වය තමයි යාත්නාවෙන් ගෙන්නේ. ඒක ඇතිදේ මෙන් සමාන කිරීම. නමුත් බයිබලයේ කියලා තිබෙනවා නැතිදේ ඇතිදේ මෙන් සමාන කරන්න කියලා. ඒ කියන්නේ සුවේ නැත්නම් අපි යාත්නා කරන යනකොට මොන යාත්නා කරන්නේ? එතන ගිහලා අපේ ලෙඩ දුක වේදනා කඳුළු ගැන දෙවියන්ට කියන්නේ නැහැ. අපි යාත්නාට එවිලා අපි කියන්න පුළුවන් ස්වාමිනී මම ඔබ වහන්සේගේ වචනේ විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ වචනේ කියා තිබෙනවා ඔබ වහන්සේ කස්සපාර වලින් මට සුවය තිබෙන බව. ඒක මම තදින් විශ්වාස කරනවා ස්වාමිනී.
ඔබ වහන්සේ කස්සපාර වලින් මට සුවේ තිබෙනවා. ඒ පමණක් නොවේ ඔබ වහන්සේ වචනේ කියා තිබෙනවා ව්‍යස්ථාවේ සාපේන් මාව ඔබ වහන්සේ මුදවා තිබෙනවා කියලා. ගලාති 3:13 පරිදි ව්‍යස්ථාවේ සාපේ තමයි ලෙඩ රෝග. ඉතින් ව්‍යස්ථාවේ සාපේන් ඔබ වහන්සේ මාව මුදවා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක තව කාරණාවක්. තව කාරණා කියන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන් මේ ශරීරය සුද්ධාත්ම වහන්සේ වාසය කරන මාලිගාව. මේ ශරීරයේ ලෙඩ රෝගීන්ට තිබෙන්න අයිතිය නැහැ නීති අනුකූලව. මේ ශරීරයේ සුද්ධාත්ම වහන්සේගේ මාලිගාව. මේ ශරීරයේ ලෙඩ රෝග තියන්න බෑ. තවත් කාරණා කියන්න පුළුවන් ස්වාමීනි මම විශ්වාස කරනවා ඔබ වහන්සේ ජෙහෝවා රාෆා මාව සුව කළාව දෙවියන් වහන්සේ. මේවෙනි පොරොන්දු බයිබලයේ අරගෙන ඔබගේ යාත්‍රාවෙන් එක තබලා right යාත්‍රා මොන කරන්නේ වචනේ මොකෙන් එනවා ඒ වචනේ එවිලා නැතිද ඇතිද නැත්නම් අවසාන ප්‍රතිඵල මොන බලාපොරොත්තු වෙනවද ඒ පොරොන්දු අරගෙන ඒ අවසාන ප්‍රතිඵල වෙනුවෙන් අපිට ඒ වගේම තමයි ඔබට මුදල් ප්‍රශ්න තියෙනවා නම් ඒකත් මේ කාලේදී කොරෝනා වෙලා රටම වහලා තිබෙන කාලේදී බොහෝ අය රැකියාව නැති වුණා. බොහෝ අයට රැකියාවට යන්න බෑ. සමහර අයට ආහාර පවා එක වෙලේ ආහාර පවා ලබා ගන්නට ඉතා අමාරුයි තමයි ලබා ගන්නෙ. මුදල් ප්‍රශ්න, ණය ප්‍රශ්න. ඒ වෙනි තත්ත්වයේ ඔබ ඉන්නවා නම් යාත්නාවෙන් කියලා කියන්න එපා. අනේ ස්වාමිනේ පේනව නේද ලෝකේ පුරාම කොරෝනා අපේ රටේ කොරෝනා ඒ නිසා ස්වාමීනි මට රැකියාවට යන්න බෑ ස්වාමීනි මට මුදල් එන්න විදියක් නැහැ ස්වාමීනි මට සම්ම කරන්නත් බෑ ස්වාමීනි අයියෝ බලන්න මගේ දරුවෝ එක්ක මම බඩගිනින් ඉන්නේ ඒව නෙමෙයි යාත්නාවේ. එතන තමයි යාත්නා කරන්න ඕනේ නැති දේ ඇති දෙයෙන් සඳහන් කරන යාත්නාව. අවසාන පිළිතුර මොන බලාපොරොත්තු වෙන්නේ දෙවියන් වහන්සේ ඔබට සපයන්න ඕනේ කියලා. එහෙනම් කියන්නේ යාත්නාවට ගිහිල්ලා උන්වහන්සේගේ තේජසේ සම්පූර්ණ ප්‍රකාරයට මගේ සියලු හිඟකම් උන්වහන්සේ සම්පූර්ණ කරන්න සේක කියලා. ඒක එක කාරණාවක්. තවත් අක කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මගේ එන්නේ රාය මට කිසිම හිඟයක් නැහැ. සිංහ පෙටියෝ කුසගෙන ඉඳි නමුත් උන්වහන්සේ බය වෙන සියලු දෙනාටම උන්වහන්සේ ආහාර සියලු දෙම යාපතල් දෙම පුරවණ කියලා කියන්නේ. ඒ විතර නෙමෙයි. බොහෝ පදල් තියෙනවා. ඒ කියන්නේ සපලතු කියන කතා කරන්න ඕනේ නම් right කතා කරන්න මේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තමයි පෝසත්කම ගෙන්නේ. යාත්‍රාන් කියන්නේ පදවල. අවසාන ප්‍රතිඵල බලන්න. ඉතින් ඒ අවසාන ප්‍රතිඵල නැති දේ ඇති දෙයෙන් සමන් කරනවා නම් ඒ කැඳවනවා නම් අනිවාර්යයෙන්ම ඒක තමයි අපිට ලැබෙන්න යන්නේ. දැන් බොහෝ ක්‍රිස්තියානි මොන කරන්නේ තමන්ගේ ප්‍රශ්න හරියට මේක මොන දේ ප්‍රශ්න දෙවියන් වහන්සේ පෙන්නේ නැති විදිහට නේද දන්නේ විදිහට ඒක කියලා කියනවා. නෑ ඒක නෙමෙයි. අපි අලුත් ජීවිතයක් ගොඩනගා ගන්න ඕනේ. දැන් පාරම්පරිකව සබවල උගන්වපු ක්‍රම නෙමෙයි. වචනෙට ගිහිලා වචනේ මොන කියලා කියලා ඒ විදිහට අපි ජීවත් වුණා නම් නැති දේ ඇති දෙයෙන් අපිට සඳහන් කරගන්න පුළුවන්. හරි? දෙවෙනි කාරණාව විතරම කියනවා නම් නැති දේ ඇති දෙයෙන් සඳහන් කරන්නට කැඳවන්නට පුළුවන් අපගේ මුඛයෙන් පිටතන වූ වචනේ ප්‍රකාශ කිරීම තුලින් දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කිරීම තුලින් ඒක අප ලබා ගන්නට පුළුවන්. තවත් ආකාරයෙන් කියනවා නම් දැන් තවත් මම කියන්න කැමති දැන් වචනේ ප්‍රකාශ කිරීම කියලා කියන්නේ දැන් සමහර ඉන්නවා මුදල් ප්‍රශ්න තියෙනවා නම් මේක සිදු වෙලා තිබෙනවා. ඒක මම කියන්නේ. සමහර මෝඩ අඥාන ඇදහිලිවන්තයෝ මුදල් ප්‍රශ්න නම් මේ ඒක විශ්වාස කරනවා. ඒ කියන්නේ තමන් මුකේ මොන ප්‍රකාශ කරන එක ලබා ගන්න පුළුවන් කියලා. මුදල් ප්‍රශ්න තියෙනකොට ඒගොල්ලෝ මොන කරන්නේ කෙලිම බැංකුවට ගිහිල්ලා කළමනාකාරතුමා ළඟට ගිහිල්ලා වාඩි වෙලා වාඩි වෙච්ච ගමන්ම ඒ කළමනාකාරතුමා ආන්නේ මොනවද උදව් අවශ්‍ය කියලා. ඒතර වෙගල් කෙනෙක් කියලා දන්න මම විශ්වාස කරනවා උන්වහන්සේගේ තේජස සම්පූර්ණ ප්‍රකාරයට මගේ සියලු හිඟකම උන්වහන්සේ සම්පූර්ණ කරන්න සේක කියලා. නැත්නම් කියන්න පුළුවන් සමහර විට උන්වහන්සේගේ ආශිර්වාදය මට පොසත්කම ගෙන දෙයි කියලා.
එහෙම ප්‍රකාශ කළා නම් එතුමා මොන කරන්නේ කියන්නේ? එහෙනම් එයි මෙතන ආවේ. බලන්න මෝඩ විදියට හැසිරෙන ආකාරය. මේම සමහර මෝඩ ඇදිලිවන්ත කරනවා. ඒ වගේම තමයි ලෙඩ වෙලා ඉන්න සමහර ඇදිලිවන්තයෝ වෛද්‍යතුමාලට ගිහිල්ලා කියන උන්වහන්සේ කස්සපාර මට සුවය තිබෙනවා. එයානා එහෙනම් එයි මෙතන ආවේ. සමහර අය මොනවද කරන්නේ? වචන ප්‍රකාශ කරනවා කියලා අල්ලපු ගෙවල් වලට ගිහිල්ලා තමන්ගේ ඇදහිල්ලගෙන ප්‍රකාශ කරගෙන ඉන්නවා. ඒගොල්ලන් hina වෙනවා ඉතින්. මේගොල්ලන් කණ්ඩක් නැහැ. ලොකු කතාවල් කතා කරගෙන ඉන්නේ කියලා. ඒක නෙමෙයි. අපි වචනය අරගෙන දෙවියන් වචනේ පොරොන්දුව අරගෙන අපේ මුඛේ ප්‍රකාශ කරන මොනවද නේද? ඔබගේ ඇදහිල්ල ඔබම ගොඩනගා ගන්න ඕන නිසා ඔබට ඇහෙන විදිහට ඔබ කියන්න ඕනේ ඒකයි. ඒක බැංකුවේ කළමනාකරුතුමාට නෙමෙයි. නැත්තම් රෝගලේ වෛද්‍යතුමාට නෙමෙයි. නැත්තම් ළඟපාතේ ඉන්න අසල්විසියට අහගන්න නෙමෙයි. ඔබගේ ඇදහිල්ල ඔබම ගොඩනගා ගන්නට තමයි ඔබ ඒ වචනේ අරගෙන ප්‍රකාශ කරන්න ඕනේ. හරි? ඉතින් මේක මම කාරණා 7ක් ලියාගත්තා. ඇත්තනම මේ කාරණා 7 අපි යම් කිසි තේරුමක් ලබා ගන්න පුළුවන්. මෙතන කියනවා පළමුවෙන්ම අපි වචනේ ඒ ප්‍රකාශ කරන්න ඕනේ කියලා කිව්වා නම් දෙවියන් වහන්සේගේ රාජ්‍යය අපි බීජේ වපුරනට සමානයි. දෙවියන් වහන්සේ වචනේ වෙලා බීජය. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු අරගෙන අපගේ මුඛේ ප්‍රකාශ කරනකොට උන්වහන්සේගේ රාජ්‍යය ඒ කියන්නේ අපි බීජේ වපුරනවට සමානයි. ඒ බීජේ වපුරනවා නම් අනිවාර්යයෙන්ම ඒක රසවල තිබෙනවා. ඒකයි අපගේ මුඛෙන් දෙවියන් වහන්සේ පොරොන්දු ප්‍රකාශ කරන්න ඕනේ. දෙවෙනි කාරණාව එතරම් බයිබලයේ කියතිවන රෝමපතේ 10 වෙනි පරිච්ඡේදය 17 වෙනි පදයේ ඇදහිල්ල එන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ඇසීම තුලින්. ඇදහිල්ල එන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ ඇසීම තුලින්. ඉතින් උන්වහන්සේගේ වචනේ අරගෙන පොරොන්දු අරගෙන අපගේ මුඛේ ප්‍රකාශ කරනකොට අපටම අපගේ මුඛයෙන් පිටතන ශබ්ද ඇහෙනකොට අපගේ ඇදහිල්ල අපම ගොඩනගා ගන්න පුළුවන්. ඇදහිල්ල තමයි දෙවියන් වහන්සේගෙන් ලබා ගන්නට එකම මාර්ගය. ඇදහිල්ල නැත්තම් කිසි දෙයක් ලබා ගන්නට බෑ. ඉතින් ඇදහිල්ල ගොඩනගා ගන්න ඕනේ. ඇදහිල්ල ගොඩනගා ගන්න ඕනේ නම් වචනේට එවුකම් දෙන්න ඕනේ. දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ එසීම තුළින් තමයි ඇදහිල්ල එන්නේ. ඒකද දෙවෙනි කාරණා. තුන්වෙනි කාරණාව ඇත්තටම කියනවා නම් දෙවියන් වහන්සේගේ වචනේ අපගේ මුඛයෙන් ප්‍රකාශ කරන්නට අපගේ මනස අලුත් වෙන්න පටන් ගන්නවා. මන්ද අපි ගැලීම ලබන්නට කලින් ගැලීම ලැබුවන් පස්සෙනොත් බොහෝ අවස්ථාවකදී අපගේ මනස පුරවලා තිබෙන්නේ මේ ලෞකික දේවල්, ලෝක දේවල්, කුණු දේවල් පුරවලා තිබෙනවා. ඉතින් ඒවා තියාගෙන දෙවියන් වහන්සේ ආශිර්වාද ලබා ගන්නට බෑ. ඉතින් දෙවියන් වහන්සේගේ වගේම සිතට අපට අවශ්‍යයි. දෙවියන් වහන්සේගේ සිතවිල්ල අපි සිතට ඕනේ. ඒකට තමයි අපගේ මනස අලුත් කරගන්න ඕනේ උන්වහන්සේ වචනේ. ඉතින් වචනේ ප්‍රකාශ කරන්න අපගේ මනස අලුත් වෙන්න පටන් ගන්නවා. එතකොට දෙවියන් වහන්සේ වගේ සිතන්න පුළුවන්. දෙවියන් වහන්සේ වගේම කල්පනා කරන්න පුළුවන්. ඒ මොනවද සිතනවද? ඒ දේ තමයි අපි කතා කරන්නේ. අවසාන ප්‍රතිඵලය. හරි? හතරවෙනි කාරණාව වෙවිලා ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනකොට මොන වෙන්නේ? අපි බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵල ඒ සම්පූර්ණ එක තමයි කලේ. එමෙලෙම කතා කලේ ප්‍රශ්න ගැන නෙමෙයි අවසාන ප්‍රතිඵල ගැන. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු අරගෙන ඒකමගේ ජීවිතේ සිදු වෙන්න ඕනේ කියලා අපි හිතනවා නම් අපගේ බලාපොරොත්තු පිළිතුරු අපගේ ඉස්සරහ තියාගෙන ඉන්නට සමානයි. ප්‍රශ්න නෙමෙයි පිළිතුරු. ප්‍රශ්න නෙමෙයි කරදර නෙමෙයි පිළිතුරු. අවසාන පිළිතුරු අපගේ ඉස්සරහ තියාගන්න පුළුවන්. ඒක බලන්න පුළුවන්, ඒකම සිතන්න පුළුවන්, ඒකම කතා කරන්න පුළුවන්, ඒකත් එක්කම ජීවත් වෙන්න පුළුවන්. හරි? පස්වෙනි කාරණාව වෙබිලා ඇත්තටම දෙවියන් වහන්සේගේ වචනේ අපගේ මුඛේ ප්‍රකාශ කරනකොට අපගේ හදවත වෙනස් වෙනවා. අපගේ හදවත. ඒ කියන්නේ බයිබලයේ කියනවා අපගේ හදවතේ පූර්ණකමයි තමයි අපි මුඛේ කතා කරන්නේ. ඉතින් අපේ හදවතේ වැරදි දේවල් නැත්නම් ලෝකේ දේවල් නැත්නම් යක්ෂගේ දේවල් පුරවලා තිබෙනවා නම් අපි මුඛේ විතරලා කතා කරනකොට ඒක තමයි වෙන්නේ.
ඒ නිසා තමයි දෙවියන් වහන්සේගේ වචනේ පොරොන්දු අරගෙන අපගේ මුඛයෙන් ප්‍රකාශ කරන්න අපි මොන කරන්නේ? ඒක ගැන සිතනවා. ඊට පස්සේ ඒ සිතන දේවල් තමයි අපගේ හදවතේ තෙන්පත් කරන්නේ. ඉතින් දෙවියන්ගේ වචනේ අපගේ හදවතේ පිරලා තිබෙනවා නම් අපගේ හදවත සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. හයවෙනි කාරණාව අපි දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනකොට අපගේ මුඛේ දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනකොට අපගේ ඇදහිල්ල අපි නිදාස් කරනවා. අපගේ ඇදහිල්ල අපි නිදාස් කරනවා. අපගේ ඇදහිල්ල අපි නිදාස් කරනවා නම් ඇදහිල්ල ගිහිල්ලා නිකන් පැත්තකින් ඉන්නේ නැහැ. අපි මොන කාරණාවද සෙව්වද ඒ කාරණා විශ්ත කරලා තමයි එන්නේ. හරි? හත්වෙනි එක දෙවියන් වහන්සේගේ වචනේ අපගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා නම් ඇත්තනම අප වෙනුවෙන් අපගේ කාරණා සම්බන්ධ සියලු කාරණා සම්බන්ධ දේවදූතයෝ ක්‍රියා කරන්න පටන් ගන්නවා. අපගේ කාරණා සම්බන්ධව දේවදූතයෝ ක්‍රියා කරනවා නම් අනිවාර්යයෙන්ම අපි බලාපොරොත්තු වෙන අවසාන ප්‍රතිඵල ඒ දේවදූතය අපිට ගෙන දෙයි. කවදාකවත් අපි කිසි දෙයකින් පරාජයටපත් වෙන්නේ නැහැ. ඒක තමයි බොහෝ අය මේක ගැඹුරට හිතන්නේ නැහැ. මේක තිබෙනා වූ ආශිර්වාද ගැන හිතලා බලන්නේ නැහැ. අපි ඇත්තටම දෙවියන්ගේ වචනේ මොකෙයි ප්‍රකාශ කරනවා නම් දේවදූතයෝ අපි වෙන ක්‍රියාත්මක වෙනවා නම් ඒක ලෙඩ රෝග වෙන්න පුළුවන්, මුදල් ප්‍රශ්න වෙන්න පුළුවන්, පාල් ප්‍රශ්න වෙන්න පුළුවන්, රැකියාව ප්‍රශ්න වෙන්න පුළුවන්, ඕනම ප්‍රශ්නයක දෙවියන්ගේ විසඳුම අපිට ලබා ගන්න පුළුවන්. තුන්වෙනි කාරණාව ඇත්තටම නැතිදේ ඇතිදේෙන් සඳහන් කරන එක ක්‍රමය තමයි උන්වහන්සේගේ වචනය ක්‍රියාවට දාන්න ඕනේ. බයිබලයේ කියලා තිබුණා ක්‍රියා නැති ඇදහිල්ල මලානිකයි. ක්‍රියා නැති ඇදහිල්ල මලානිකයි. ඉතින් දෙවියන්ගේ වචනේ පොරොන්දු අරගෙන අපි මෙනෙහි කරන එක හොඳයි, ප්‍රකාශ කරන එක හොඳයි. අනිත් පැත්ත අපි ක්‍රියාවට දාන්න ඕනේ අනිවාර්යෙන්ම. ක්‍රියාවට දාන්න ඕනේ. ඒ ක්‍රියාවට දාන්නකොට මොන කරන්නේ? අපි නැතිදේ ඇතිදේෙන් කැඳවනවා නැත්නම් සඳහන් කරනවා. ඉතින් මම කියන්න කැමතියි. මේ සමහර අය මොන කරන්නේ? තමගේ යාඥා ජීවිතේ. දැන් මට පදවලට ඊළඟ කියවන වෙලාව නැහැ. මම කෙටියෙන් කියන මේ සිද්ධිය දෙකම. දැන් ලුක් සුබරජේ 18 වෙනි පරිච්ඡේදයේ ගිහිලා බලුවා නම් පළවෙනි පදයේ සිට 8 වෙනි පදයේ දක්වා. එතන කියත් මොනවා වෙන්දපු ස්ත්‍රියක ගිහිල්ලා අධර්මිෂ්ඨ විනිශ්චයකාරය ළඟට තමන්ගේ ප්‍රශ්නෙට විසඳුම ඕනේ කියලා අහනවා. මෙතන යේසුස් කියන්නේ නොකරවා යාඥා කිරීම සම්බන්ධව. ඉතින් සමහර අය මොන කරන්නේ මේ යාඥා උපමාව අරගෙන තමන්ගේ අවශ්‍යතාවය ලබා ගන්න ඕනේ නිසා සුවේ වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්, නැත්නම් රැකියාව වෙන්න පුළුවන්, පාල් ප්‍රශ්න වෙන්න පුළුවන්, නැත්නම් සම්බන්ධතාවය ගැන ඕනම දෙයක්. ඒකට දිගටම ගිහිලා දෙවියන්සලට අනේ ස්වාමිනී මාදයා බලන්න මගේ කඳුළු බලන්න කියලා නොකඩවා දිගටම හැමදාම හැම වෙලේම ඒකම කියගෙන ඉන්නවා. මතකද කැමති බයිබලයේ යාඥා වර්ග කීපයක් තිබෙනවා. අඩුම ගානේ යාඥා වර්ග 8ක්වත් තියෙනවා. ඉතින් යාඥා වර්ග මේ කීපයකින් එක යාඥා වර්ගය තමයි මෙදාත්කාරය කිරීමේ යාඥාව. මෙදාත්කාර යාඥාවේදී ඕනතරම් ඔබට දෙවියන්සන්ට ගිහිල්ලා ඊළඟ පුළුවන්. එකම කාරණා කීප සැරයක් ඊළඟ පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. ඒක මෙදාත්කාර යාඥාව. දැන් මම කතා කරන්නේ ඔබගේ ජීවිතය, ඔබගේ අවශ්‍යතාවය, ඔබගේ ප්‍රශ්නය මේකට අවශ්‍ය වෙන්නේ ඇදහිල්ල යාඥාව. එකම කාරණා ගිහිල්ලා දෙවියන්සන්ට දෙන්න ස්වාමීනි කියලා ඉන්නවා නම් ඇත්තටම ඔබ මොන කරන්නේ? නැතිදේ ඇතිදේෙන් සඳහන් කරන්නේ නැහැ. ඇතිදේ තව ලොකුවට ඇතිවෙන්න කතා කරනවා. ඒක විලා ඇත්තටම අවිශ්වාසය කරන දෙයක්. නොයදෙලිකාරකම කරන දෙයක්. ඇදහිල්ල කරන එකට කියලා බලනවා නම් තව උපවාද යේසුස් දෙනවා ලුක් සුබරජේ ඇත්තටම 11 වෙනි පරිච්ඡේදයේ එතනින් සඳහන් වෙනවා යේසුස් කියන උපමාව. එක මිනිහෙක් තමන්ගේ මිත්‍රයා ළඟ ගිහිල්ලා රාත්‍රී කාලයේදී කියන ඔහුගේ මිත්‍රයෙක් ඇවිල්ලා ඉන්නවා
තමා ළඟ කිසි දෙයක් නැහැ ඔහුට දෙන්න. ඒ නිසා මට රොටි 3ක් දෙන්න. මම ඒක දෙන්නම් අපස්සු කියලා ඉල්ලනවා. ඉතින් එයාගේ යාළුවා කියනවා දැන් මට මේ වෙලාව මට දෙන්න බෑ. දොර වහලා තියෙන්නේ. මම දරුවොත් එක්ක ඉඳගෙන ඉන්නේ. මේ වෙලාවේදී මම නැගිටලා නුඹට දෙන්න බෑ කියලා පළමුවෙන් කියනවා. ඊට පස්සේ එයා හිතනවා නුඹ මගේ යාළුවා. ඒ නිසා මම මොකරි කරන්න ඕනි කියලා නැගිටලා ඒ රොටි අරගෙන දෙනවා. ඉතින් ඒකෙන් අපි ඉගෙන ගන්නට පාඩමක් මොකක්ද දන්නවද? අර රොටි ණයට ගන්න ගියේ කෙනා එතනින් අත්හැරලා ආවේ නැහැ. එක සැරේ ඉල්ලුවේ එතනම සිටගත්ත දොරගඩේ. සිටගත්ත නිසා ඔහුගේ ඉල්ලීම ඔහුට ලැබුණා. ඒ වගේම තමයි ඒක තමයි ඇදහිල්ලේ යාඥාවල් කියන්නේ. දෙවියන් වහන්සේට එකවරක් ගිහිල්ලා ඔබගේ ප්‍රශ්න කියලා යාඥා කළෙන් පස්සේ right යාඥා කළෙන් පස්සේ බයිබලයේ කියලා තිබෙනවා අපිට ලැබුණේ යයි බලන්න මාක්ස් සුභාරංචි 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ අපි දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා යම් කිසි ඉල්ලනවා නම් අපිට ලැබුණේ යයි කියා හදාපන්නලා එවිට නුඹලට ලැබෙන්නේ කියලා තමයි බයිබලයේ කියත වෙන්නේ. එක සැරයක් ඇදහිලි යාත්‍රා කියලා කියන්නේ අපි දෙවියන් වහන්සේ ළඟට ගිහිල්ලා එක සැරයක් ඉල්ලුවාම ඇදහිලි අපි විශ්වාස කරන්න ඕනේ ඒක මට ලැබුණා. ඒකයි ඇදහිලි යාත්‍රාව. හැම වෙලේම ගිහිල්ලා එකම කාරණේ කියන්න එපා. ඒක නොදෙල් කරකම. ඇදහිලි තියනවා නම් එක සැරයක් ඉල්ලන්න ඊට පස්සේ ලැබුණ බව හදන්න කියලා. ඒ කියන්නේ එනේ මොන කියන්නේ ස්තුති කරන්න. එක යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ බලන්න තව පදයක් කියලා තිබුණා. එක යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි සහ 15 වෙනි පදය. එක යෝහන් 5 වෙනි පරිච්ඡේදයේ 14 මෙසේ කියනවා. උන්වහන්සේ ඉදිරියේ අපට තිබෙන නිසකකම නම් අප උන්වහන්සේගේ කැමැත්ත ලෙස කියන්නේ උන්වහන්සේගේ වචනේ කියා තිබෙන ලෙඩ උන්වහන්සේගේ වචනේ අනුව මෙතන කියන උන්වහන්සේ කැමැත්ත ලෙස යමක් ඉල්ලුවොත් උන්වහන්සේ අපේ ඉල්ලීම අසන බවය. අප යම් දෙයක් ඉල්ලන කල උන්වහන්සේ අසන බව අපි දනිමු නම් අපි උන්වහන්සේගෙන් ඉල්ලූ දේ අපට ලැබෙන බව දනිමුව. මාක්ස් සුභාරංචි 11 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදයේ කියා තිබෙනවා ලැබුණේ අය අදහපල්ලා. හරි. ඉතින් ඇත්තටම අපි නමස්කාර කරන යේසුස් වහන්සේලා ජීවමානයි. ජීවමානයි. අපි නමස්කාර කරන දෙවියන් වහන්සේලා අපගේ පියා. ඒ නිසා එක සැරයක් ඉල්ලුවා නම් උන්වහන්සේ දන්නවා අපිට ලබා දෙන්න ඕනේ කියලා. උන්වහන්සේ කොහොමද ලබා දෙන්නේ කියලා අපට අවශ්‍ය නැහැ. කොහොමද අපගේ මේ ප්‍රශ්න විසඳන්න යන්නේ කියලා අපිට අවශ්‍ය නැහැ. අපිට තියෙන කාරණාව වෙලා උන්වහන්සේ විශ්වාස කරලා එක සැරයක් යාත්‍රා කළා නම් ඇදගිල්ලෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ උන්වහන්සේ ඒක පිළිතුරු දීලා ඉවරයි කියලා. දැන් ඇත්තටම මතේ සුභාරංචි තව පදයක් කියති වුණා. මතේ සුභාරංචි බලන්න 6 වෙනි පරිච්ඡේදයේ යාත්නාවකට තමයි යේසුස් වහන්සේ කියන්නේ 7 වෙනි පදේ කියනවා තවද යාත්නා කිරීමේදී අන්‍ය ජාතීන් මෙන් නිරර්ථක වූ වචනේ කියාගෙන නොයල්ලා. වෙනව නේද? යාත්නා කරද්දී ඒ වචනේ බෝ වචනේ කවුද කතා කරන්නේ? අන්‍ය ජාති. දෙවියන් වහන්සේ කියන්නේ දන්නේ නැති මිනිස්සු. ඉතින් ඔබ මම දෙවියන් දැනගෙන ඉන්න නිසා අන්‍ය ජාතින් වගේ කියපු දේම කියාගෙන යන්න ඕනේ නැහැ. එක සැරයක් එවුවා නම් උන්වහන්සේ ඉල්ලුවා නම් උන්වහන්සේ අනිවාර්යයෙන්ම අපට දෙනවා. ඉතින් මතක තියාගන්න නැති දේ ඇති දෙමින් සමාන කරන්ට ක්‍රම තුනක් තියෙනවා. එකක් කියලා යාත්නාවෙන් ඒක කරන්න පුළුවන්. දෙවනුල මුඛේ විවෘත කරලා වචන ප්‍රකාශ කිරීම තුළින් ඒක ලබා ගන්න පුළුවන්. තුන්වෙනි එක වචන අසන්න පවන නොවේ ඒක ක්‍රියාවට දෙමීම තුළින් ඒක ලබා ගන්න පුළුවන්. ඒ වෙන්නේ ජීවිත ගොඩනගා ගත්තා නම් අපේ ජීවිතේ කිසි දෙයකින් කවදාකවත් පරාජයටපත් වෙන්න බෑ. යාත්නා කරමු. සුද්ධ දෙවියන් වහන්සේ නවතුවාරයක් ඔබ වහන්සේගේ පාදවලට එන්ට ඔබ වහන්සේගේ වචනයට එවුකක් දෙන්නත් ඔබ වහන්සේගේ කරුණා නිසා ස්තුතිවන්ත වෙනවා. මේ වචනයට එවුකක් දෙන්න ඔබ වහන්සේගේ දරුවන් අද දින ඔබ වහන්සේට බාර කරන ස්වාමීනි තමන්ගේ ජීවිතේ
නැති දේ ඇති දේෙන් සඳහන් කරගන්නට නැත්නම් කැඳවන්නට නැති දේ කැඳවන්නට ස්වාමිනේ ඔබ වහන්සේ වචනේ අද ඉගෙන ගත්තා. ඒ වචනේ පරිදි තමගේ ජීවිතය ගොඩනගා ගන්නට කරුණා දෙන්න ස්වාමිනේ. ඒ තුලින් තමගේ ජීවිතය සාර්ථකව ගොඩනගා යන්නට ජීවත් වෙන්නට ඔබ වහන්සේ දුන්නා කරුණා නිසා ස්තුතිවන්ත වෙනවා. මේ සියලු මහිලා සිටිනේ අපේ ගලන්කරු යේසුස් වහන්සේගේ නාමයෙන්. මට කැමති තව පොඩි කෙටි යාඥාවට ඔබ මඟ පෙන්වන්නට. ඔබ යේසුස් වහන්සේව පුද්ගලයේ ගලන්කාරට පිළිනගන සිටනවා නම් මෙන්න ඔබට අවස්ථාවක්. බයිබලයේ කියලා තිබෙනවා මේ පොළොවේ අපි ජීවත් වෙලා දවසක මැරෙන්න යනවා. ඊට පස්සේ දෙවියන් වහන්සේ ඉදිරියේදී විනිශ්චයට සිට ගන්න වෙනවා. දෙවියන් වහන්සේගේ විනිශ්චය දවසේදී දෙවියන් වහන්සේ විනිශ්චය කරලා සමහර අයව උන්වහන්සේගේ රාජ්‍යයට නැත්නම් උන්වහන්සේත් එක්ක ඉන්න සමහර අයව අපායටත් යවන්න තීරණය ගන්න දවසක්. ඉතින් අපාය ඒ කියන්නේ අපි මරණන් පස්සේ අපි වෙනුවෙන් දාන දෙන්නද නැත්නම් අනිත් ආගමික ක්‍රියාව තුළින් මැරිච්ච කෙනාව ස්වර්ගයට යවන්න බෑ. ඒක මනුෂ්‍යගේ බොරු මතයක්. වචනේ බයිබලයේ අනුව ඒ මනුෂ්‍ය පණ පිටින් ඉන්න කාලේදී මේ පොළේ ජීවිත වෙන කාලේදී ගන්නව තීරණය අනුව තමයි එක්ක ස්වර්ගය නැත්නම් අපාය ලබා ගන්න යන්නේ. ඒ කියන්නේ බයිබලයේ කියලා තිබෙනවා මනුෂ්‍ය දෙවියන්ට විරුද්ධ ඒ කියන්නේ දෙවියන්ගේ වචනේ අකීකරුණ නිසා මේ පොළොවට සාපේ පෙමිනියා. ඒ සාපේ තුලින් තමයි මේ පාපේ පෙමිනියේ. ඉතින් මේ පාපේ ඉන්න මනුෂ්‍යවිල්ලා පාපේ කුලින මරණය. ඒක බයිබලයේ කියලා තිබෙනවා අපාය ඇවිල්ලා දෙවෙනි මරණය කියලා. ඒ මරණයට නැත්නම් අපායට යන එක කිසි කෙනෙක් යන එක මනුෂ්‍ය යන එක උන්වහන්සේ කැමති නොවේ. ඉතින් අපගේ පාපය උදෙසා ඒකට අපේ ගලවන පිණිස අපාය ගින්නෙන් අපේ ගලවන පිණිස පියවු දෙවියන් වහන්සේ උන්වහන්සේගේ එකම පුත්‍රයා යේසුස් වහන්සේ මේ පොළොවට එව්වා. යේසුස් වහන්සේ මේ පොළොවේ එවි අපගේ පාපය අපගේ සාපය කල්වරි කුරුසියේ දරාගත්තා. උන්වහන්සේ ඒ කියන්නේ අපි විඳින්න ඕන දඬුවම යේසුස් වහන්සේගේ කරපඩේ තබා ගත්තා. උන්වහන්සේ අප වෙනුවෙන් මැරුණා. උන්වහන්සේ දෙන්පත් කළා. තුන්වෙනි දවසේ පියව් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මළඟුවේ නැගිට්ටා. ඉතින් බයිබලයේ කියලා තිබුණා යේසුස් වහන්සේව අපගේ මුඛයෙන් ප්‍රකාශ කරලා පියව් දෙවියන් වහන්සේ උන්වහන්සේ මළඟුවේ නැගිටින බව අපගේ හදවතේ විශ්වාස කරනවා නම් අපි අපාය ගින්නට යන්න ඕනේ නැහැ. අපි මේ තප්පරේ මරුණොත් ඇති ඊළඟ තප්පරේ දෙවියන් වහන්සේත් එක්ක ඉන්න පුළුවන්. ඔබට කැමති නම් මම කියන මේකට යාඥාව කියලා දෙවියන් වහන්සේගේ දරකම ලබා ගන්නට. එතකොට අපාය ගින්නෙන් බේරෙන්න පුළුවන්. දෙවියන් වහන්සේලාත් එක්ක සදාකාලික ජීවිතෙට පුළුවන්. මම කියන මේ කෙටි යාඥා මා සමග කියන්නේ. ශුද්ධ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මට ප්‍රේම කළ නිසා ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ මට ප්‍රේම කළ නිසා ඔබ වහන්සේ එකම පුත්‍රයාව මේ ලෝකයට යවවා මම විඳින්න ඕන දඬුවම උන්වහන්සේ කරපිට තබා කුරුසියේ උන්වහන්සේ පූජා කරලා ස්වාමීනි යේසුස් වහන්සේව තෙන්පත් කරමින් තුන්වෙනි දවසේ පියව් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේව මළවුන්ගේ නෙගටිව් බව මම විශ්වාස කරනවා. අද දින මගේ ජීවිතයේ යේසුස් වහන්සේට මම බාර දෙනවා. මගේ ජීවිතයේ යක්ෂයාට අද පටන් කිසිම අයිතියක් නැති බව මම ප්‍රකාශ කරනවා. මගේ මුඛයෙන් මම කියනවා මේ මොහොතේ පටන් යේසුස් වහන්සේ තමයි මගේ ගැලවුම්කාරයා මගේ ස්වාමීන් වහන්සේ කියලා මම පිළි අරගෙන පියව් දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ මළවුන්ගේ නෙගටිව් බව මගේ හදවතේ මම විශ්වාස කරනවා. ඔබ වහන්සේගේ වචනය අනුව මම ගැලවීම ලැබලා ඉවරයි. ඔබ වහන්සේගේ වචනය අනුව මම නැවත ඉපදී සිටින්නේ. ඔබ වහන්සේගේ දරුකම මට දුන්න නිසා ස්තුතිවන්ත වෙනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. මේ යාඥාව ඔබ කරලා තිබුණා නම්
මේ මොහොතේ පටන් ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක්. මට කැමති ඔබ මෙතනින්ම නතර කරන්න නැතුව ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගන පිණිස කරුණාකර ළඟපාත කොහරි හොඳ ආත්මික සභාවක් තිබෙනවා නම් ආත්මෙන් සහ සැබෑකමින් දෙවියන් වහන්සේව නමස්කාර කරන සභාවක්. ඒ කියන්නේ කිසිම රූපයක් පිළිමක් නැති සභාවක්. රූප නමස්කාර කිරීම දෙවියන් වහන්සේ ඉදිරියේදී පිළිකුල්. ඒ නිසා රූප තව තිබෙන යේසුස්ගේ රූපය පවා තබාගෙන නමස්කාර කරන ස්ථානට යන්න එපා. ඒක දෙවියන් වහන්සේගේ ස්ථානේ නොවේ. ඒක දෙවියන් වහන්සේගේ වචනය අනුව ක්‍රියා කරන සභාවකුත් නොවේ. ඒ නිසා ආත්මෙන් සහ සැබෑකමින් නමස්කාර කරන සභාවක් සොයාගෙන ඒ සභාව වෙලා ඔබගේ ආත්මික ජීවිතය ගොඩනගා ගන්නට. එහෙම ස්ථානයක් ලබා ගන්නට බැරුණා නම් පාත අපි දීලා තියෙන අපේ දුරකථනයේ අපිත් එක්ක ඔබට සම්බන්ධතාව තියාගත්තා නම් අපිට පුළුවන් ඔබ මඟ පෙන්වන්නට. මම විශ්වාස කරනවා අද දින ඔබට මේ පණිවිඩය සහ යාත්‍රා ආශිර්වාද වෙලා ඇති කියලා. අමතක කරන්න එපා. ලබන සතියේ මේ වෙලේම තවත් පණිවිඩයට අපිට සවන් දෙන්න පුළුවන්. යේසු පිටයි.